එහෙනම් පුතේ ඔක්කොම දන්න අයින් හින්දා විශේෂයෙන් විස්තර කතා කරන්න දෙයක් නැහැ. අපි 11 ශ්‍රේණියේ වැඩ පටන් ගමු මෙතන. හරිද? එතකොට පුතේ 10 පන්තිය වගේ දිග පාඩම් මේකේ තියෙනව නැතුවම නෙවෙයි. ඒ වුණාට මේ අපිට එච්චර ලොකු අමතර පන්ති තෝගයක් දාගන්න නැතුව වැඩේ කරගෙන යන්න නම් පුළුවන්කම තියෙනවා. හරි. එතකොට මුලම තියෙන පුතේ පොඩ්ඩක් වෙනස් පාඩමක් සංඛ්‍යා පාඩම. පාඩම් 8යි අපිට වාරයකට කරන්න තියෙන්නේ පුතේ. පාඩම් 25යි තියෙන්නේ. එතකොට තාස්තික සංඛ්‍යා කියන පාඩම තමයි මුලම අපිට කරන්න තියෙන්නේ. එතනින් එහාට අපි දන්න පාඩම් සෙට් එකක් තමයි තියෙන්නේ මේකේ. ලඝු ගණක පාඩම් දෙකක් තියෙනවා. ඊළඟට ඝනවස්තු වල පුෂ්ඨ වර්ගඵලය හා පරිමාව කියලා පාඩම් දෙකක් තියෙනවා. ද්විපද ප්‍රකාශන වීජීය භාග ඊළඟට සමාන්තර ආශ්‍රවල පුෂ්ඨ වර්ගඵලය සමාන්තර ආශ්‍රවල වර්ගඵලය කියන්නේ ඒක සාධනය කරන පාඩම. සාධනය කරන පාඩම් එකක් තියෙනවා. හරි. එහෙමනම් අපි මේ පළවෙනි පාඩමෙන්ම පටන් ගමු පුතේ. ලියමු පළවෙනි පාඩම පුතේ. තාත්වික සංඛ්‍යා. අපි 10 පන්ති චුට්ටක් මතක් කිරීම කරලා තියෙනවා. තාත්වික සංඛ්‍යා. එතකොට පුතේ මම සංඛ්‍යා වර්ග කිරීමක් කරන්න හදන්නේ. පොඩ්ඩක් බලාගෙන ඉමු. බලාගෙන ඉඳලා ඉවර වෙලා ලියමු. නැත්තම් එහෙම මේක ලියා ගන්න ඉඩකඩ ප්‍රශ්නයක් එයි. එතකොට මම ගන්නවා පුතේ සංඛ්‍යා ගත්තොත් අපිට පුළුවන් මේක කොටස් දෙකකට වෙන් කරන්න. එක තමයි තාත්වික සංඛ්‍යා. මේ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. තාත්වික සංඛ්‍යා. අනිත් එක තමයි පුතේ අතාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා අතාත්වික සංඛ්‍යා. පුතේ අතාත්වික සංඛ්‍යාවක් කියලා කියන්නේ මේකේ ඇත්තටම සංඛ්‍යා අපි ලිව්වට පුතේ එහෙම සංඛ්‍යාවක් නැහැ. දැන් අපි ගත්තොත් උදාහරණයක් මේකට මම ගන්නවා මෙහෙමද 25 වර්ගමූලය කිව්වොත් අපි දන්නවා පුතේ ධන 25 එහෙම ධන 5 එහෙම නැත්නම් ඍණ 5 කියලා දන්නවනේ. එතකොට මෙහෙම කිව්වොත් පුතේ ඍණ 25 වර්ගමූලය ඔය වගේ ගත්තොත් පුතේ මම එක උදාහරණයක් දුන්නේ. මේකට අගයක් නැහැ පුතේ. දැන් මේකේ අගයක් තියෙන විදියක් නැහැ. ඒ කියන්නේ ඍණ 25 හොයාගන්න බෑ එකම සංඛ්‍යාවෙන් වැඩි කරලා. මේ වගේ ඒවා ගත්තොත් ඍණ 5යි ධන 5යි ගන්න බෑනේ. එකම සංඛ්‍යාව දෙපාරක් වැඩි කළාම මේක ලැබෙන්න ඕනේ. එහෙම ඒවා නැහැනේ. කියලා අපි මේක ලිව්වට මෙහෙම ඒවා නැහැ. දැන් ඔයගොල්ලෝ හරිය ඒවා නැත්නම් ඇයි ඉතින් අපි මේවා ලියන්නේ කියලා. පුතේ මේවා ගැන විස්තර ඔයාලා A level maths කළොත් ඉගෙන ගනිමු. ඊළඟට පුතේ මේ තාත්වික සංඛ්‍යා ගත්තොත් අපිට මේ තාත්වික සංඛ්‍යා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් පුතේ. පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා කියලා. පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා. එතකොට අපරිමේය සංඛ්‍යාවක් ගැන අපි කතා කළොත් පුතේ අපරිමේය කියන්නේ මෙහෙමයි. නිශ්චිතවම අගයක් කියන්න බෑ. ඒ සංඛ්‍යාව. දැන් අපි ගත්තොත් මෙහෙම එකක් පුතේ. වර්ගමූල 2. පුතේ මේකේ අගය කොච්චර හෙව්වත් ඉවර වෙන්නේ නැහැ පුතේ.
මේක හොයලා තියෙනවා ගණිතඥයෝ දශම ස්ථාන 1000කට වෙනකන්. අදුම ධර්මේ රටාවක්වත් තියෙනවද බලන්න. එහෙම මුකුත් නැහැ පුතේ. රටාවක්වත් නැහැ. අන්න අපරිමේයයි මේ වටිනාකම කොච්චරක්ද කියලා හොයා ගන්නවත් බෑ. හරිද? ඊළඟට තව මම මෙහෙම එකක් ලියුවා. ඔන්න බලන්න. 7.3යි 4යි 5යි 1යි ඊළඟට ඔහොම ලියලා මම 33ක් දානවා. 33ක් තියෙන තරම් දාන්නේ. දැන් මේක තේරුම් පුතේ මේ ඉස්සරහට යනවා තව සංඛ්‍යාවක්. ඒ වුණත් අපි දන්නේ නැහැ පුතේ මොනවද යන්නේ කියලා. දැන් කොහොමද දන්නේ ඊළඟ සංඛ්‍යාව මොකක්ද කියලා? අපිට හොයා ගන්නවත් බෑනේ. ඒ කියන්නේ තව සංඛ්‍යා යනවා. කීයද කියලා අපි දන්නේ නැහැ. ඉස්සරහට ගොඩාක් යනවා දශම ස්ථාන. අන්න අපරිමේයයි. අපරිමේයයි කියන්නේ ප්‍රමාණයක් සීමාවක් කියාගන්න බැරි සංඛ්‍යා. ඊළඟට මේ පරිමේය සංඛ්‍යා ගත්තොත් පරිමේය කියලා කියන්නේ පුතේ ප්‍රමාණයක් සීමාවක් කියාගන්න පුළුවන් එක. මෙච්චරයි කියලා කියන්න පුළුවන්. ඒකනේ පරිමේය කියන්නේ. එතකොට පරිමේය සංඛ්‍යා අපි වෙන් කරනවා පුතේ කොටස් දෙකකට. ඒකට ඔයාලා දන්න එකක් නිකිල සහ භාග. නිකිල සහ භාග. නිකිලයක් කියන්නේ ඔයාලා දන්නවා පුතේ. බිඳුවත් ඇතුළත්ව ධන හෝරින පූර්ණ සංඛ්‍යාව. මම ගන්නවා මෙහෙම. නිකිලය කියලා කියන්නේ බිඳුවත් ඇතුළත්ව සියලුම ධන හාරින පූර්ණ සංඛ්‍යාව. ධන හාරින පූර්ණ සංඛ්‍යාව. හරිද? අන්න නිකිල. එතකොට අපිට උදාහරණයක් ලිව්වොත් නිකිල කුලකය මෙහෙම ලිව්වේ. බිඳුව 1 2 3 ඉස්සරහට ටික ටිකක් දානවා. ඒ කියන්නේ එහෙට යන්න පුළුවන්. මෙහෙටත් යන්න පුළුවන්. පින 1 පින 2 කියලා මෙහෙට 33ක් දානවා. ඒ කියන්නේ දෙපැත්තටම යන්න පුළුවන්. අන්න ධන හාරින පූර්ණ සංඛ්‍යාව. උදාහරණ විතර ඔන්න ධන 1 ධන 2 ධන 3 ලියන්න පුළුවන්. මම ලියන්නේ ගියේ නෑ. ඊළඟට පුතේ භාග ගත්තොත් ඕනම භාගයක් අපිට දශමයක් කරන්න පුළුවන් පුතේ. හරිද? එතකොට ඒ දශම වෙන විදිය අනුව මේ භාග අපි වෙන් කරනවා පුතේ අන්ත දශම අන්ත මේ අල්මයන් අන්ත දශම හා සමාවර්ත දශම කියනවා. අන්ත දශමයි සමාවර්ත දශම. පුතේ මේක මේ අපරිමේය සංඛ්‍යාවලට දශම කරාම ඒවා අනන්ත සංඛ්‍යාව දශම කීයක්ද කියලා දන්නේ නැහැනේ. එහෙනම් මේ අපරිමේය සංඛ්‍යාවලට සමහර පොත්වල තියෙනවා අනන්ත දශම. මාරු කරන්න බෑ මේ අනන්ත මේ අන්ත. පුතේ අන්තයක් කියලා කියන්නේ කෙලවරක් තියනවා කියලා. අන්තයක් කෙලවරක් තියනවා කියලා. ඒ කියන්නේ දශම කළාම හරියට නතර වෙලා යනවා. දැන් අපි ගත්තොත් 5න් 2 දශම කළාම 0.4. හරිද? ඊළඟට 10න් 7 0.7. හැබැයි 3න් 2 කළොත් එහෙම වෙන්නේ නැහැ නේ පුතේ. ඕක බෙදලා බලන්න. ඕක කෙලවරක් නැහැ දිගට පොලිමට යනවා. ඒවා අන්ත දශම නෙමෙයි. ඒ ගැන කතා කරනවා. හරි? එතකොට පුතේ මේ පාඩමේ අපි විශේෂයෙන් කතා කරන්න යන්නේ මෙන්න මෙතනට එන අපරිමේය සංඛ්‍යා යටතේන මේ වර්ගමූල අඩංගු අපරිමේය සංඛ්‍යා ගැන තමයි කතා කරන්න යන්නේ. මේ අන්ත දශම සමාවර්ත දශම ගැන කතා කරන්න යනවා. ඒකයි මම මෙතනට උදාහරණ දුන්නේ නැත්තේ. දැන් ඒක තමයි ඊළඟට කතා කරන්නේ. මේවා අපි දන්න දේවල් පුතේ. අතාත්වික සංඛ්‍යා අපි කතා කරන්න යන්නේ නෑ පුතේ. ඒවා A level පන්තියේ කතා කරයි. imaginary numbers කියන ඔකට i කියලා දානවා. හරිද? එතකොට ප්‍රකෘති සංඛ්‍යා එහෙම නැත්නම් තාත්වික සංඛ්‍යා කියලා කියන්නේ මේකට දානවා n කියලා. ඔයාලා පුතේ මේක ප්‍රකෘති සංඛ්‍යා කියලා තියෙනවා. එතකොට පරිමේය සංඛ්‍යා කියන්නේ අපි පාවිච්චි කරනවා q අකුර.
පරිමේය නොවන ඕනම සංඛ්‍යාවක් අපරිමේය සංඛ්‍යාවක්. ඒ හින්දා අපි මේකට දාන අපිට q dash. ඇයි? අර එයාගේ අනුපූරකයේ පරිමේය නොවන ඔක්කොම සංඛ්‍යා මේකට අයිති. නිකිද අපි දන්න විදිහට ඉසෙට් දාන්න ඕනේ. නිකිද කියලා කියන්නේ ඒවනේ. ඉසෙට් දාන්න. හරිද? එතකොට භාගවලට නැති විශේෂ අකුරක් දාන්න යන්නේ නැහැ පුතේ. අන්ත දශම සමාවර්ත දශම වලටත් එහෙම විශේෂ අකුරක් දාන්නේ නැහැ. ඔයාලගේ පුතේ තාත්වික සංඛ්‍යා වලට පුතේ ආර අකුර දාලා තියෙනවා. අපි ඉන්න ඒක පාවිච්චි කරනවා. මොකද ඔව් පොතේ තියෙන විදිහට එපා යන්නේ. ආර අකුර පාවිච්චි කරනවා. මේ පොතේ පාවිච්චි කරන්නේ එන්න අකුර දාලා තියෙන්නේ ප්‍රකෘති සංඛ්‍යාවල. ප්‍රකෘති සංඛ්‍යා කියලා කියන්නේ පුතේ ගණන් කරන්න ගන්න සංඛ්‍යා 1 2 3 4 වගේ. ඒක මම මේ වර්ගීකරණයට දැම්මේ නැහැ. හරි. දැන් ලියා ගන්න බලන්න පුතේ ලස්සනට මේක. ඔය දාන අකුරු ටික වෙන පාටකින් දැම්මනම් හරි R I Q ඒ වගේ ටික. උදාහරණයක් වෙන පාටකින් ලිව්වනම් හොඳයි.
ඔයාලට ටියුට් එකට පුතේ මම අභ්‍යාස ටික දැම්මා. අච්චු පොතේ ටික නැත්නම් මේ මාසේ පොත් හම්බෙන්න එක කර කර ඉන්න බෑනේ. තනිකර පොත ඕන අයට මම ලින්ක් එකක් දුන්නා අපේ සමර්ථා වෙබ්සයිට් එකෙන්. ගිහිල්ලා ගන්න පුළුවන්. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ගත්ත හැකි පුතේ මේ ඒ ලින්ක් එකෙන්. ඒක හොයාගන්න බැරි නම් ඒකම මගේ එකට දාලා මන් දුන්නේ ඒක කොහොමද දැරෙන්නේ ඒ වෙබ්සයිට් එකේ. අනුන්ගේ අපිට කොපි කරන්න බෑ. මේ හරි. එතකොට දැන් පුතේ මම කතා කරන්න යන්නේ මේකේ මේක අතාරින් අයින් කරලා දාමු. මේ ගැන ගොඩක් විස්තර කතා කරන්න ඕනේ. මේක අලුතෙන් කියන්න දෙයක් නැහැ. මෙන්න මේවා ගැන කියන්න හදන්න. එතකොට අනුමාත්‍රිකාවක් ලියා ගන්න පුතේ ඔයාලා අන්ත දශම හොඳේ අන්ත දශම ඒක යටතේ ලියමු. දැන් අන්ත දශමයක් කියන්නේ මෙහෙම. භාගයක් පුතේ දශමයක් බවට හැරෙව්වහම අන්තයක් කෙලවරක් තියෙනවා. බෙදිලා ඉවර වෙනවා. බෙදිලා ඉවර වෙනවා නම් ඒ දශම වලට අපි කියනවා පුතේ අන්ත දශම කියලා. ලියමු මෙහෙම. භාගයක් දශමයක් බවට හැරවීමේදී භාගයක් දශමයක් බවට හැරවීමේදී බෙදී අවසන් වන දශම බෙදී අවසන් වන දශම අන්ත දශම නම් වේ. බෙදී අවසන් වන දශම අන්ත දශම නම් වේ. උදාහරණ මම ගන්නවා මෙහෙම. උදාහරණ මම ගන්නවා 1 5න් 2. උතේ ඉතින් මේ 2 5න් බෙදුවාම 5 අරක් බිඳුව බිඳුවයි 2ක් ඉතුරුයි දශම තිබ්බා 20ට 5 අරක් 4 20යි බෙදිලා ඉවර වෙනවනේ. බිඳුවයි දශම 4යි අන්න අන්ත දශමය. 10න් 17 උඹ ඉලක්කම ලොකු උනාට කමන්නේ 1.4ට බෙදිලා ඉවර වෙනවා. බෙදිලා ඉවර නම් ඉතින් හරිනේ. එනදී අන්ත දශමය. ඊළඟට 8න් 5 ඒක බෙදලා ඔයාලා දාගන්න. 8න් 5 බෙදුවාම හරියටම උක බෙදිලා ඉවර වෙනවා. තව එකක් දෙන්න. 4න් 3 හරි. බෙදලා දාගන්න බලන්න. මට බෙදලා එන උත්තර දෙක කියන්න පුතේ.
මේක එනවලු 0.62.5 මේක එනවලු 0.75 හරි කොහොම හරි දැන් බෙදිලා ඉවර වෙනවනේ අන්න හරි බෙදිලා ඉවර වෙනවා නම් ඒවා අන්තයක් කෙලවරක් තියෙන දශම ඒවට අන්ත දශම කියලා කියනවා එතකොට ඊළඟ අපේ මාතෘකාවේ සමාවර්ත දශම සමාවර්ත ඉතින් සමාවර්තයක් කියලා කියන්නේ භාගයක් දශමයක් බවට පත් කරනකොට බෙදලා ඉවර වෙන්නේ නැහැ. හැබැයි නිශ්චිත රටාවක් තියෙනවා. ඉතින් අපිට ඊළඟ ඉලක්කම කීයද කියලා කියන්න පුළුවන්. අර ඉස්සෙල්ලා කතා කරපු අපරිමේය සංඛ්‍යාවල එහෙම බෑ. බෙදිලා ඉවර වෙන්නෙත් නෑ පුතේ. ඊළඟ සංඛ්‍යාව කීයද කියලා කියන්නත් බෑ. මේක එහෙම නෙවෙයි. බෙදිලා ඉවර වෙන්නේ නැති වුණාට ඊළඟ එක කියන්න පුළුවන්. ඒ කියන්නේ නිශ්චිත රටාවක් තියෙනවා. දැන් අපි ගත්තොත් උදාහරණයක් පුතේ 3න් 2 ලියන්න එපා මේවා. මම කියනවා 3න් 2. ඒක 3න් 2 කිව්වහම පුතේ 2 3න් බෙදන්නනේ ඕනේ. බිංදුවයි 2ක් ඉතුරුයි දශම පිට තිබ්බා 20ට 3 වරක් 6 18යි 2ක් ඉතුරුයි 20ට 3 වරක් 6 18යි 2ක් ඉතුරුයි 20ට 3 වරක් 6 18යි පේනවනේ මේක බෙදිලා ඉවර වෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මේක එන්නේ හැම වෙලේම ඔහොම 6 පොලිමන්ද ඊළඟට එන්නේ 6 ඊළඟට එන්නේ 6 එහෙම කියලා ලියන්න අපි දන්නවා. ඒතකොට අපි දන්නවනේ පුතේ දශම කීයද කියලා ඊළඟට එන ගාන දන්න හින්දා මේකේ නොදන්න සංඛ්‍යාවක් නෙමෙයි. ඒතකොට දන්න සංඛ්‍යාවක් දිගට යනවා හැබැයි. එතකොට මේ වගේ ඒවාට අපි කියනවා ගණිතයේදී පුතේ සමාවර්ත දශම කියලා. සමාවර්ත දශම. හරිද? දැන් මේක ලියනවා නම් මේ ඉලක්කම් 3ක් හරි 4ක් හරි ලියන. ඔහොම 3ක් දානවා. අපිට ඕන තරම් 30 දාන්න එපා. 3ක් දානවා. ඒ කියන්නේ නැවත නැවත යනවා. රිපීට් වෙනවා කියන්නේ. මේක ඉංග්‍රීසි මීඩියම් අය මෙතන නෑ ඉන්නවා. ඔය පුතේ රිකරින් ඩෙසිමල් කියලා රිකරින් කියලා කියන්නේ පුතේ. එතකොට තමයි මේ ඒ කියන්නේ ඒකේ තේරුම රිපීට් වෙනවා කියන එක නේ. සරල ඉන්නවනේ මන්නේ. එතකොට පුතේ මේක අපිට කෙටියෙන් ලිවෙයිද මේක කෙලවර නැහැ හරියට යනකොට අපි කරන්නේ මෙහෙම. මේ සමාවර්ත වෙන. එහෙම නැත්නම් රිපීට් වෙන හරිද? ඉලක්කම් ටික අරගෙන ඔක්කොම ඉලක්කම් ටික ගන්න රිපීට් වෙන එක ඉලක්කමක් ගන්නවා. 6 පොලිමන් යන්නේ. අරගෙන ඉවර වෙලා උඩින් ඩොට් එකක් තියෙනවා. උඩින් ඩොට් එක. හරිද? ඒකේ තේරුම මේක 6 සමාවර්ත වෙනවා. ඒක 6 දිගින් දිගට යනවා කියන එක. එතකොට මේක අපි කියවන්නේ පුතේ බිංදුවයි දශම මේ උඩ ඩොට් එක කියන සමාවර්ත කියලා. සමාවර්ත 6. අපි මේක කියවන හැටි මෙතන ලියමු. බිංදුවයි දශම සමාවර්ත 6. සමාවර්ත 6. පුතේ එතකොට මේ කියන එකේ පුතේ සමාවර්ත වෙන එහෙම නැත්නම් රිපීට් වෙන ඉලක්කම් එකයි තියෙන්නේ. එහෙනම් අපි කියනවා මේකේ සමාවර්ත වෙන සංඛ්‍යා 6 විතර. එක සංඛ්‍යාවයි තියෙන්නේ කියලා. එහෙනම් මම මෙතන ලියනවා පුතේ මෙහි සමාවර්ත වෙන සංඛ්‍යා ඉලක්කම් ගණන එකති. උගලා ඒ මොකක්ද එළිවේ කියලා චුට්ටක් ඉන්නකො. ඒකයි මම කිව්වේ මොකොත් ලියන්නේ නැතුව බලාගෙන ඉමු කියලා ඉස්සෙල්ලා. හරි ඉස්සෙල්ලා අපි මේ කියන දේ ලියාගෙන ඉඳි මේ වාක්‍ය ලියන්නකො. ලියන්නේ එහෙම සමාවර්ත දශමයකදී භාගයක් දශමයක් බවට පත් කිරීමේදී භාගයක් දශමයක් බවට පත් කිරීමේදී බෙදී අවසන් නොවන නමුත්
නිශ්චිත රටාවක් ඇති. නමුත් නිශ්චිත රටාවක් ඇති දශම නිශ්චිත රටාවක් ඇති දශම සමාවර්ත දශම නම් වේ. සමාවර්ත දශම නම් වේ. උදාහරණ කියලා මේක ලියමු. ඉතින් ලියනකොට මේක මේ මම යටින් ලිව්ව මේ වාක්‍ය මම වගේ වෙන පාටකින් ලියන්න. අනිත් එකත් බෙදමු. 11/5 දැන් බලන්න පුතේ මේක බෙදුවොත් 0යි දශම තිබ්බ 50ට 11 සරක් 4 44යි 6ක් ඉතුරුයි 60ට 11 සරක් 5 55යි 5ක් ඉතුරුයි 50ට ආයි එනවා 11 සරක් 4 44යි 6ක් ඉතුරුයි 60ට ආයි සැරයක් 5යි 55යි 5ක් ඉතුරුයි. කොහොම දිගට යනවා පුතේ. මේක දැන් ඉවර වෙන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ 0.45යි 4යි 5යි 4යි කියලා දිගටම යනවා පුතේ මේක. හරි මම මේක මෙහෙම ලියනවා ඉතින්. කීපයක් ලියන්නේ ඕන. 4යි 5 පොලිමන් යන්නේ. 4යි 5 ඒවා සෙට් එකක් හරි තුනක් හරි ඔහොම ලියලා ටික් තුනක් දාන්න. තව ඉස්සරහට යන්න. ඊළඟට පුතේ දැන් මේකේ ඒවල් පේන්න ඕනේ 4යි 5 පොලිමන් යන්නේ. ඒ කියන්නේ මේකේ සමාවර්ත වෙනවා. ඒ කියන්නේ දිගින් දිගටම යනවා. 4කුයි 5කුයි දෙකම 45 45 කියලා දිගට රිපීට් වෙනවනේ. ඉතින් දැන් මම මේ දෙකම අරන් ලියනවා. රිපීට් වෙන ලක්කන් දෙකම ලියන්නේ නැහැ. දැන් මෙහෙම ලියලා හරිද? පළවෙනි දෙක ලිව්වා. ලියලා මේක උඩින් ඩොට් එකක් තිබ්බ මේකේ පොඩි වරදක් වෙනවා පුතේ. මේකේ තේරුම 0.4යි 5 පොලිමක් යනවා. ඇයි මේක උඩින් විතර ඩොට් එක තියලා තියෙන්නේ. ඕක නෙවෙයි අපිට වෙන්න ඕනේ. 45 කියන සෙට් එකම දිගට යන්න ඕනේ. ඒ හින්දා අපි කරන්නේ මේ දෙන්න උඩින්ම ඩොට් තියෙනවා. හරිද? ඒකේ තේරුම මේ සෙට් එක රිපීට් වෙනවා.
4යි 5යි 4යි 5යි. හැබැයි ඉලක්කම් 7-8ක් ආවොත් ඩොට් 7-8ක් තියන්නේ නැහැ පුතේ. පළවෙනි රිපීට් වෙන පළවෙනි එකයි අවසාන එකයි කියන ඉලක්කම් දෙක උඩ තමයි ඩොට් තියන්නේ. මැදේව තියන්නේ නැහැ, ඒවා හිස් තියෙනවා. ඒකේ තේරුම මේ සෙට් එකම දිගට යනවා කියන එක. හරි. එතකොට මේක කියවනකොට පළවෙනි ඩොට් එක සමාවර්ත කියලා අපි කියනවා. එතනින් එහාට කියන්නේ නැහැ හැම එකටම සමාවර්ත කිය. මේ කියවන්නේ මෙහෙම. 0.0 සමාවර්ත 4යි 5. එහෙමයි කියවන්නේ. එතකොට මේකේ සමාවර්ත වෙන ඉලක්කම් ගාන පුතේ දෙකයි. ඉලක්කම් දෙකක් රිපීට් වෙනවා. ඔය ටික තමයි මම මෙතන ලියන්නේ. මේක ලියමු. මේක අපි කියවන්නේ 0.0 සමාවර්ත 4යි 5. 0.0 සමාවර්ත 4යි 5. එතකොට මෙතන අපි යටින් ලියමු සමාවර්තන ඉලක්කම් දෙකක් තියෙනවා කියලා. මෙහි සමාවර්ත වන ඉලක්කම් ගණන දෙකකි. හරි ඔයාලා අභ්‍යාස මේ එක එක වහනවා ඒ නිසා තමයි මම මේ ඒකට ගැලපෙන්න උදාහරණ හදන්නේ. පැත්තක බෙදලා ලියුවාම හරි පුතේ හොඳේ. තව එකක් උඩින් දෙන්නම්. මේ විෂම භාගයක් වුණත් කමක් නෑ. 9න් 13. සාමාන්‍යයෙන් හරයට හරය කියන්නේ යට ඉලක්කමට 3 ගුණාකාරයක් එනකොටයි යටට 7 වගේ එනකොටයි 7 11 වගේ එනකොටයි සාමාන්‍යයෙන් පුතේ මේවා සමාවර්ත වෙනවා. 3 ආවයි කියලා ඉතින් සමහර ඒවා බෙදලා ඉවර වෙන ඒවා තියෙනවා. දැන් 3න් 6 කිව්වොත් 2යිනේ. එහෙම ඒවා ගැන නෙමෙයි මං කිව්වේ. මේක මං හිතන්නේ එක ඉලක්කමයි පුතේ සමාවර්ත වෙන්නේ.
ඔව් අන්න හරි පුතේ. පුතේ මුලාගේ 0.0 නෙමෙයි. ටිකක් බලන්න. ඒ පුතේ මෙහෙමනේ පැත්තක බෙදන්නේ. එතකොට 9 වරක් 1 9යි. 4ක් ඉතුරුයි. දැන් මේ දශම තියන්නේ. 40ට 9 වරක් 4 36යි. 4ක් ඉතුරුයි. 40ට 9 වරක් 4 36යි. අන්න 4 පොලිමක් යනවාද? නෑ 1.4 කියලා ලියලා මෙතන ඉලක්කම් 3ක් හෝ 4ක් තිබ්බහම ඇති එක જાතියව තියෙනවා. ටිකක් ගන්න. මේක මෙහෙම ලියන්න බැරි හින්දා මේක අපි කෙටි කරලා ලියනවා. කැටි කරලා 4 ලියලා උඩින් ඩොට් එකක් තියෙනවා. මේකට ඇත්තටම අපි කියනවා කැටි කරලා ලියනවා කියලා. කැටි කරලා. හරි. එතකොට මේක අපි කියවන්නේ පුතේ එක තියෙනවානේ. 1.0 සමාවර්ත 4 1.0 සමාවර්ත 4. එතකොට මෙතන සමාවර්ත වෙන ඉලක්කම් පුතේ එකයි තියෙන්නේ. ඒකත් මම යටින් ලියන්නේ. මේ උදාහරණෙ හින්දා මේවා ලියන්නේ. සමාවර්ත වෙන ඉලක්කම් ගණන. එක. පුතේ ඉලක්කම් සංඛ්‍යා කියන්නේ ಜಾති දෙකක් ඈ. මේ ප්‍රශ්නයක් අහනවා මෙතන සංඛ්‍යා ගන්න කියලා ලියන්නත් පුළුවන් නේද කියලා. පුතේ ඉලක්කම් අපි පාවිච්චි කරන මේ හින්දු ආරාබි ඉලක්කම් වල මේ ඉලක්කම් තියෙන්නේ 10යි. බිංදුවේ සිට 9 දක්වා. 10යිනේ තියෙන්නේ. ඒවා එකතු වෙලා හැදෙන ඒවාට අපි කියන්නේ සංඛ්‍යා කියලා. එතනින් එහාට තියෙන හැම එකම සංඛ්‍යා. ඒවා එකතු කරගෙන ඕන තරම් අපිට සංඛ්‍යා හදන්න පුළුවන්. හරි ඒ නිසා ඉලක්කම් සංඛ්‍යා ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙනකොට ලියනකොට හොඳ මෙතන ඉලක්කම් ගණන් කරලා ගන්න. ඒ ඉලක්කම් කියලා ලියමු. 18න් 5 බෙදමු. බෙදලා මට කියන්න. ඉතින් ඕක බෙදුවාම බලන්නකෝ බෙදන්න 5 බෙදීම 18 නේ පුතේ ඔන්න බලන්නකෝ ඔය 0.2යි 7 පොලිමක් නෙන්නේ පුතේ දෙක ඇවිල්ලා 7 පොලිමක් යන්නේ එතකොට මේක අපිට ලියා ගන්න පුළුවන් පුතේ 0.2යි 7 කියලා ඔහොම ලියන්න පුළුවන්. හරි. එතකොට මේක දැන් කෙටියෙන් ලියනකොට 0.2යි හරිද? 7 ලියලා 7 උඩින් දශම තියෙන එක තමයි කරන්නේ. 7 උඩින් ඕනේ දශම තියන්න. මොකද මේ දෙක උඩින් එහෙම තියන්න එපා. දෙක උඩින් තියන්න දෙයක් නැහැනේ.
මේක අපි කියවන්නේ පුතේ 0.2යි සමාවර්ත 7. 0.2යි සමාවර්ත 7. හරි නේද? එතකොට මෙතන සමාවර්තන ඉලක්කම් තියෙන්නේ පුතේ 1යි. 2 ඇවිල්ලා දෙකේ ඉලක්කම නිකන් ආවනේ. සමාවර්තන ඉලක්කම් 1යි තියෙන්නේ. ඉතින් අපි ලියමු. මෙහි සමාවර්ත වන ඉලක්කම් ගණන 1කි. මම දැන් දෙනවා ගානක් බෙදලා බලමු කොහොමද වෙන්නේ කියලා. අර 2යි හදන්නේ මේ අභ්‍යාසයේ තියෙන ගණන් වලින් හදන්නේ මම. පොත නැති නිසා එහෙම ගත්තේ. මම ගන්නවා පුතේ 7න් 5. බෙදමු බලන්න.
ඔන්න බලන්න පුතේ දැන් මේක බෙදුවාම වෙන දේ බලන්නකෝ. 5 බෙදීම 7 නෙවෙන්න ඕනේ. බලන්න ඔයාලට පේන්න ඕනේ මේකේ පුතේ මෙතන ඉලක්කම් 6ක් 1 2 3 4 5යි 6ක් ඔය තියෙන්නේ. ඔන්න ඔය ඉලක්කම් 6ම තමයි නැවත නැවත මේකේ ලැබෙන්නේ පුතේ. හරි. අපි ගත්තොත් එහෙම බලන්න හොඳට බලන්න. ඉලක්කම් 6ක් කියනවා පේනවනේ. 3යි 6යි. ඔය ඉලක්කම් ටිකම නැවත නැවත ලැබෙනවා පුතේ. 714යි 857. ඒ කියන්නේ ඉලක්කම් 6ක් පුතේ මේකේ සමාවර්ත වෙනවා. ඒකනේ තේරුම නේ. ඉලක්කම් 6ක් සමාවර්ත වෙනවා මේකේ. එහෙනම් දැන් මට මේක ලියන්න පුළුවන් පුතේ. 714යි මේ මෙතන මම කොටුව දාපු තැන නේ වැරදි. 714යි 857 පුතේ. sorry 714යි 285 නේ මෙතනට. 714යි 285. මේ 714යි 285 කිය දිගට එනවා. ටිකක් පිටුවාම හරි ආයි රටාව පටන් ගන්නකොට නැවතුවාම හරිනේ පුතේ. එතන මේක මට ලියන්න පුළුවන් 0.71 4යි 2.8යි 5යි. එතකොට පුතේ දැන් මේ ටික ඔක්කොම සමාවර්ත වෙනවනේ. දැන් සමාවර්ත වෙන පළවෙනි ඉලක්කමයි අවසාන ඉලක්කමයි උඩින් ඩොට් තියෙන එක තමයි කරන්නේ. මැද ඒවට තියාගෙන යන්නේ නැහැ. උඩරිම ඩොට් දෙකයි තියන්නේ. හරි. එතකොට මේක අපි කියවන්නේ පුතේ 0.0 සමාවර්ත. පළවෙනි එකේදී සමාවර්ත කියනවා. සමාවර්ත 7යි 1යි 4යි 2යි 8යි 5. හරි. 0.0 සමාවර්ත දිගට ලියන්න යන්නේ නැහැ මම. 7යි 1යි කොහොම ලිව්වත් ඇති වල. කොහොම දිගට කියන්න පුළුවන්. මේකේ මට කියන්න ඕනේ පුතේ සමාවර්ත වෙන ඉලක්කම් 6ක් තියෙනවානේ. මෙහි සමාවර්ත වෙන ඉලක්කම් ගණන 6යි. හරි තව එකයි තියෙන්නේ පුතේ අපිට හදාගන්න. අපි හදමු 7න් 3. 7න් 3. බෙදමු බලන්න එකත්.
දැන් පුතේ අපි ඕක බැලුවොත් කොහොමනේ වෙන්න ඕනේ? දැන් ඔයාලට පේන්න ඕනේ මේකෙත් ඔය විදිහට ඉලක්කම් 6ක් පුතේ. ඉලක්කම් 6ක් රිපීට් වෙනවා. ඒ කියන්නේ මේකේ සමාවර්ත වෙනවානේ. ඔන්න ඔය ටිකනේ යන්නේ. 428යි 571 කියලා යනවා. එතකොට ඇත්තටම වෙන්නේ පුතේ මේකේ යටට 7 තිබ්බහම එකම ඉලක්කම් ටිකක් තමයි සමාවර්ත වෙන්නේ. පටන් ගන්න තැන විතරක් වෙනස්. දැන් 4ෙන්නේ මේකේ පටන් අරගත්තේ පුතේ. පටන් ගන්න එක බැලුවා නම් හරිනේ. මේ මෙතන 4ෙන් පටන් ගත්තේ. එහෙනම් 4 ඉඳලා ඉලක්කම් 6ක් ගියා නම් හරි 3යි 4යි 5යි 6යි. පටන් ගන්න තැන විතරක් වෙනස් වෙලා යනවා. 0.4යි 2යි 8යි 5යි 7යි 1. තව ඕන එක ඉලක්කමක් දැම්මම හරි 4. එතකොට පේනවනේ පිළිවෙලට යනවා කියලා මේකනේ. දැන් අපිට මේක ලිව්ව හැකි 4යි 2යි 8යි 5යි 7යි උඩිනෝලි පළවෙනි එකයි අවසානයේ කියලා තිබ්බා. සමාවර්තන ඉලක්කම් ගාන 6යි 0.0 සමාවර්ත 4යි 2යි 8යි 5යි 7යි 1 කියලා තමයි කියවන්නේ. හරි. අනුපාඩු හදා ගන්න. ඒ ටික ඇති. ඔයාලගේ එක එක අභ්‍යාසයේ තෝරාගත්ත ගණන් ටිකක් මම මේ හැදුවේ පුතේ. ඊළඟට අපි එනවා 1 2 අභ්‍යාසය හදන්න. මම ඔයාලට පෙන්නන්නම් මොකද්ද කියලා. ඉස්සෙල්ලා මම කියන ටික අහගෙන ඉවර වෙලා ආයේ උත්තර ටික ගත්තා නම් ලේසි. මේ වැඩේ ඉවර කරලා ලියන්නකො 1 2 අභ්‍යාසය කියලා. හරි. එතකොට පුතේ දැන් මේ අපි පාඩමේ මුලින් කතා කරපු එකක් මම මේකේ ෆොටෝ එකක් ගැහුවා. ඒක මම මේ ඔයාලට පෙන්වන්න හදන්නේ. හරි. දැන් මේ ගානට පෙවුනහම එතකොට පුතේ මේ ඔයාලට පේන්න ඕනේ මේ සංඛ්‍යා කියන එක අපි බෙදුවාට පස්සේ පුතේ මේ වර්ග වලට වෙන් කරගෙන ගියාම මේ කියන විදිහට වෙන් වුණා මේ තාත්තික පරිමේය අපරිමේය ඕම කියලා වෙන් වුණානේ. දැන් එතකොට අපිට මේ ගානේ කියනවා මේ සංඛ්‍යා ටිකක් දීලා පරිමේයද අපරිමේයද කියලා වෙන් කරන්නලු. පුතේ අපරිමේය වලට එන්නේ මෙන්න මේ කොටස විතරයි. අපරිමේය කියන්නේ මේ විදිහට සමාවර්ත නොවන ඉවර වෙන්නේ නැති දශම සංඛ්‍යයි නොදන්නා වර්ගමූලයි. නොදන්න වර්ගමූල. හරිද? ඔය ටික විතරයි අපරිමේය පැත්තට වැටෙන්නේ ගිහිල්ලා. ඒතර පරිමේය පැත්තට අනිත් ටික ඔක්කොම වැටෙනවා. නිකිල වැටෙනවා, භාග වැටෙනවා නේ. ඒ කියන්නේ භාග කියන්නේ අන්ත සමාවර්ත දශම දෙකම වෙන්න පුළුවන්. මේ අපරිමේය ගොඩේ ටික හරියට තෝරගත්තා නම් අඳුරගත්තා නම් අනිත් පැත්ත ටික කොහොමත් හරියයි. අපරිමේය නොවන ඒවා ටික නිපුතේ පරිමේය වෙන්නේ. හරි. එහෙනම් ඕක මතක තියාගෙන අපි බලමු පුතේ අපේ පොතේ තියෙන අභ්‍යාසය කරන්න. හරි. ඔන්න මේ පොත් දැන් මේ නෝට් එක ඔයාලගේ අතේ තියෙනවා. හරි. අපි මුලම ලිව්වා මේක. මම එනවා දැන් අභ්‍යාසෙට. බලන්න ඔයාලගේ පොතේ ලොකු විස්තරයක් සංඛ්‍යා ගැන එහෙම කියලා. මේකේ තෝරගත්ත ගණන් ටිකක් තමයි මම හැදුවේ පුතේ. මෙන්න මේක කියනවා. අපිට කියනවා මේක පරිමේයද අපරිමේයද යන්න නිර්ණය කරන්න. sorry. එතකොට පුතේ පරිමේය වෙන්න නම් මේ නිකිල හෝ භාග විය යුතුයි. අපරිමේය වෙන්න නම් අර මං කිව්ව જાතියේ වර්ගමූල සංඛ්‍යා හෝ දිගින් දිගටම යන භාග විය යුතුයි. දශම විය යුතුයි. දිගින් දිගටම යනවා කියලා කියන්නේ ඉස්සරහට තිත් තියලා තියෙන්න ඕනේ. හරි? දැන් අපි බලමු මේ කියන ඒවායි මොකද්ද தත්ත්වය කියලා. පහත දැක්වෙන සංඛ්‍යා පරිමේයද අපරිමේයද යන්න නිර්ණය කරන්න. කියන්නේ ඔයාලා මේක ඉස්සරහින් ලිව්වා නම් හරි පරිමේයද අපරිමේයද කියලා.
පුතේ මේ වර්ගමූල දෙක අපි මේකේ වර්ගමූලය දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ පුතේ මේක දිගින් දිගටම යනවා පුතේ. දිගින් දිගටම යනවා කියලා කියන්නේ පුතේ මේක අපරිමේය සංඛ්‍යාව. මම ආයන්න විතරක් ලියන්නම්. අපරිමේය සංඛ්‍යාව. 25. 25ට වර්ගමූලයක් තියෙනවා. අපි දන්නවා 5යි කියලා. 5 කියන්නේ නිකිලයක් නේ පුතේ. එහෙනම් යා පරිමේය සංඛ්‍යාවක්. 6 නිශ්චිත වර්ගමූලයක් නැහැ පැහැදිලිවම. එහෙනම් මේක අපරිමේය සංඛ්‍යාවක්. ඔයාලට තියෙන වර්ගමූල 6 කියලා ලියලා ඉස්සරහෙන් අපරිමේය කියලා ලියන්න. වර්ගමූල 11. ඒක නිශ්චිතගයක් නැහැ පුතේ. පූර්ණ වර්ගයක් නෙවෙයි. එහෙනම් අනිවාර්යෙන් එයත් අපරිමේය සංඛ්‍යාවක්. 6.52 මේ ඉස්සරහට තිත් තියලා නැහැනේ. තිත් තියලා නැහැ කියන්නේ ඕක ඔතනින් ඉවරයි. ඔතනින් ඉවරයි කියලා කියන්නේ මේක අන්ත දශමයක්. අන්ත දශමයක් කියන්නේ පුතේ පරිමේය සංඛ්‍යාවක්. හරිනේ. ඊළඟට සත්‍ය අසත්‍යතාව මේකේ නම් පුතේ වාක්‍ය ලියන්න ඕනේ නැහැ. දෙක කියලා දාලා ABCD දාලා හරි වැරදි දාමු. නැත්නම් සත්‍ය අසත්‍ය දාමු. එතකොට හරි. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් අන්ත දශමයක් හෝ අනන්ත දශමයක් වේ. ඔයාලා බලන්න පුතේ තාත්වික සංඛ්‍යාවක් ගත්තොත් අන්ත දශමයකුයි අනන්ත දශමයකුයි විතරද කියලා. අර මුලින්ම ගත්ත වගුව බලන්න. ඊට අමතරව පුතේ තාත්වික සංඛ්‍යාවල ගොඩක් ඒවා තියෙනවානේ පුතේ. අයි පුතේ නිකිල තියෙනවා, සමාවර්ත තියෙනවා, එහෙම ගොඩක් දේවල් තියෙනවානේ. එහෙනම් ඉතින් මේ කියන එක හරියන්නේ නැහැ. එහෙනම් මේක පුතේ වැරදි. මේක වැරදි. අනන්ත දශම නිරූපණ සහිත පරිමේය සංඛ්‍යා පැවතිය හැක. වෙන්න බෑ පුතේ. අපරිමේය සංඛ්‍යා වලට තමයි අපි අනන්ත දශම කියලා කියන්නේ. මේ තියෙන්න බෑ. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් සමාවර්ත දශමයක් හෝ අනන්ත දශමයක් වේ. බලන්න තාත්වික සංඛ්‍යාව ගොඩේ ඒවද තියෙන ඊට වඩා තාම මුකුත් නැද්ද කියලා. සමාවර්ත දශම තියෙනවා ඒක හරි. අනන්ත දශමත් තියෙනවා. ඇයි පුතේ තව තියෙනවනේ. අන්ත දශම තියෙනවා. ඊළඟ නිකිල තියෙනවා තාත්වික ගොඩේ. එහෙනම් ඕනෑම එකක් මෙහෙම වෙන්න බෑ නේද? ඊළඟට මෙහා පරිමේයයිද? 0.1යි බලමු හරිද කියලා. මෙතන 0.1 තියෙන්නේ. මෙතන 0.1 තියෙන්නේ. 0.1 3යි. එහෙම හරියන්නේ නැහැ පුතේ. මේවා සමාවර්ත විදිහට ලියන්න බෑනේ. එහෙනම් මේක කෙලවරක් නැති සංඛ්‍යාව. මේ කෙලවරක් නැහැනේ. එහෙනම් මේක පුතේ අපරිමේය සංඛ්‍යාවක්. එහෙනම් ඉතින් මේකත් වැරදි. ඔක පරිමේය සංඛ්‍යාව නෙවෙයිනේ. ඕකේ තියෙන අභ්‍යාසය ඔක්කොම වැරදි පුතේ. අනේ ABCD දාලා ඔක්කොම වැරදිනේ. වැරදි දාගත්තාම හරි. ප්‍රශ්නයක් අහන පුතේ 6 වර්ගමූලයේ වගේ ගත්තොත් සමාවර්ත දශම තියන්න බැරිද කියලා. 6 වර්ගමූලයනේ පුතේ අහන්නේ. බලන්නකෝ සමාවර්ත වෙනවද කියලා. 449යි 489යි නෑනේ පුතේ. කිසිම පිළිවෙලක් නෑනේ මේකේ. සමාවර්ත තියන්න බෑ පුතේ. ඒ කියන්නේ අපි නොදන්න පූර්ණ වර්ග නොවන ඕනෑම වර්ගමූලයක් පුතේ අනන්ත දශම වේ. අපරිමේයයි පුතේ. ඒවා මේ පරිමේය වෙන්නේ නෑ පුතේ. හරි. ඊළඟට
අපේ අනුමාත්‍රකාවකදී චුට්ට වෙනස් මේ අනුමාත්‍රකාව කලින් අහලා නැති එක. කරණි දැන් පුතේ ඔයාලට මතක ඇති අපි අපරිමේය සංඛ්‍යාවලට උදාහරණ දෙකක් ලිව්වා. එකක් අර වර්ගමූල සංඛ්‍යාවක් අනිත් එක නිකන් දශම තියලා සංඛ්‍යාවක්. එතකොට ඔය දශම තියලා ලිව්ව සංඛ්‍යා නෙමෙයි වර්ගමූල සංඛ්‍යාව ගත්තේ අපි. අපරිමේය සංඛ්‍යාවලට අයිති වර්ගමූල සංඛ්‍යා. ඒ කියන්නේ පූර්ණ වර්ග තියෙනව නෙමෙයි. ඒවා කෙලින්ම පරිමේය සංඛ්‍යා වලට වැටෙන්නේ. අර අපරිමේය සංඛ්‍යා වෙන වර්ගමූල ඇතුළත් සංඛ්‍යාවලට අපි ගණිතයේදී කියනවා පුතේ කරණි කියලා. කරණි. හරිද? එතකොට මේ වගේ ඒවා කියන්න එපා. වර්ගමූල 2 වර්ගමූල 7 ඒ වර්ගමූල 25 වගේ ගන්න බෑ පුතේ. 25 ගත්තොත් මේකේ වර්ගමූලේ 5යිනේ ධන හෝරින. ඒක ධන හෝරින 5ක් කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාවනේ. ඒක වැටෙන්නේ පරිමේය කොට. ඒක නිකිලයක් නේ. මේ වගේ එකක් ආවොත් හරි. ගමු 40. ඔය ටිකක් ලොකු ඉලක්කමක් ආවයි කියලා මුකුත් ප්‍රශ්නයක් නැහැ මේකේ. ඊළඟට මම ගන්නවා මෙහෙම. වර්ගමූල අපි 13. ඔය ඉතින් ඔහොම ගත්තයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඔය විදිහට වර්ගමූල ඇතුළත් කියන වර්ගමූලේ නිශ්චිතව ගන්න බැරි වර්ගමූල ඇතුළත් සංඛ්‍යා නැත්නම් අපරිමේය සංඛ්‍යා වලට අපි කියනවා පුතේ කරණි කියලා ගණිතේ. කරණි නමක් විතරයි. මෙහෙම ලියමු. වර්ගමූලය සඳහා පූර්ණ සංඛ්‍යාත්මක අගයක් නොලැබෙන වර්ගමූලය සඳහා පූර්ණ සංඛ්‍යාත්මක අගයක් නොලැබෙන වර්ගමූල ඇතුළත් සංඛ්‍යා කරණි නම් වේ. කරණි නම් වේ. උදාහරණ විදිහට මේ ටික ලියමු බලන්න. ඊට පස්සේ පුතේ අපිට තියෙනවා සමහර කරණි සංඛ්‍යා තියෙනවා තව දුරටත් සුළු කරන්න පුළුවන්. ඒ කියන්නේ වර්ගමූලයේ තියෙන සංඛ්‍යාවකයි නැති සංඛ්‍යාවකයි ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. උදාහරණයක් ඔන්න බලන්න මම ගන්නවා මෙහෙම සංඛ්‍යාවක්. වර්ගමූල 20. දැන් පුතේ මේක ඉතින් නැහැනේ මේ වර්ගමූලයක්. හරියට ගියන්නේ නැහැ අනිවාර්යයෙන් මේක කරණියක්. හැබැයි මම මේ සංඛ්‍යාව මෙහෙම ලිව්වොත් 4 වරක් 5
ඔබ ලියන්න පුළුවන්. 4 වරක් 5 කියලා. ලිව්වොත් පුතේ මේක මට දෙකට වෙන් කර හැකි 4ත් වර්ගමූලය 5ත් වර්ගමූලය කියලා. ගුණ කිරීමක් තියෙන හින්දා සංඛ්‍යා දෙක වෙන් කර හැකි. එකතු කිරීමක් අඩු කිරීමක් තිබ්බ වෙන් කරන්න බෑ. එතකොට 4 වර්ගමූලය 2යි පුතේ. වර්ගමූල පාඩාගයක් නෑ. ඔය වගේ සුළු කරන්න පුළුවන් පුතේ. තව දුරටත් සුළු කරන්න පුළුවන්. හරිද? ඒතර තව දුරටත් සුළු කරන්න පුළුවන් වර්ගමූල අඩංගු මේ වගේ සංඛ්‍යාවලට ගණිතයේදී විශේෂ නමක් දෙනවා පුතේ. අපි මේකට කියනවා අකිල කරණි. අකිල මේක ළමන්නේ අකිල කරණි. එතකොට මේ අවසාන අවස්ථාවට සුළු වුණාට පස්සේ මේකට අපි කියනවා පුතේ කරණි. අපි ඉස්සර ලියපු එකෙන් තර 40 කියන්නේ ඇත්තටම අකිල කරණියක් පුතේ. හරිද? එතකොට මෙතන තවදුරටත් සුළු කරන්න පුළුවන්. දැන් එකපාරට අපි බලමු මේ වගේ එකක් කොහොමද කරන්නේ කියලා. මේක තමයි අපේ පාඩම. මේ වගේ එකක් දුන්නා මෙහෙම හරවන්නේ කොහොමද? මෙහෙම දුන්නා මේ විදිහට හරවන්නේ කොහොමද? ওই ටික තමයි අපි කතා කරන්න තියෙන්නේ. හරිද? එතකොට අර ඉස්සෙල්ලා ලිව්ව වර්ගමූල 40ත් පුතේ 40 නැතුව ඕන වෙන සංඛ්‍යාවක් ලියාගන්න. මේ 17 වගේ එකක් දාගන්න එතනට වැඩිය හොඳයිනේ. හරිද? ඒක තවදුරටත් සුළු කරන්න පුළුවන් මේවා. ඒතර මේවට අපි කියන්නේ අකිල කරණි. මේක කරණි. දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ අකිල කරණියක් දුන්නාම කරණියක් කරන්න. කරණියක් දුන්නාම අකිල කරණියක් කරන්න. ওই ටික තමයි කරන්න යන්නේ. මෙහෙම ලියන්න යටින් තරුවක් දාලා ලියන්න. ඊළඟට පුතේ තරුවක් දාලා ලියන්න ඉස්සලා මේක චුට්ටක් බලන්න. දැන් මේක ගත්තාම ඇත්තටම මේ දෙක කියලා කියන්නේ නිකිලයක් නේ පුතේ. නිකිලයක් කියන්නේ දෙක තියෙන්නේ පරිමේය සංඛ්‍යා ගොඩේ. එපිට නිකිල තියෙන්නේ පරිමේය සංඛ්‍යා ගොඩේනේ වර්ග කිරීම බලන්න. එහෙනම් අපි කියනවා මේක පරිමේය සංඛ්‍යාවක්. මේ තියෙන්නේ පරිමේය සංඛ්‍යාවක්. එහෙම නැත්නම් පරිමේය සාධකයක් කියලා අපි කියනවා. සාධක කියන්නේ පුතේ ගුණිතයක් නෙමෙයි යන්නේ. එතකොට වර්ගමූල 5 කියන්නේ ඒකේ වැටෙන්නේ පුතේ නිශ්චිතාගයක් නැති පැත්ත. ඒ කියන්නේ අපරිමේය කොටසට මේක වැටෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ පුතේ අපරිමේය සාධකයක්. ඉතින් ඔයාලා පුතේ ටිකක් බරපතල විදිහට මේක කියනවා පුතේ පරිමේය සාධකයක සහ අපරිමේය සාධකයක ගුණිතයක් විදිහට ලියාගත හැකි වර්ගමූල ඇතුළත් සංඛ්‍යා අකිල කරණි නම් වේ කියලා. හරි බරපතල විදිහට කියනවා. ඉතින් ඒක අපි සරලව කියනවා නම් පුතේ තව දුරටත් සුළු කරන්න පුළුවන් වර්ගමූල ඇතුළත් සංඛ්‍යාව. හරිද? ඒ කියන්නේ මේක වර්ගමූලයක් තියෙන සංඛ්‍යාවකයි නැති සංඛ්‍යාවකයි ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් නේ. අපි ඉතින් පොතේ තියෙන විදිහට ලියමු නේ. ලියන්නකො මෙහෙම. ඊළඟ මම සරලව ලියන්න. පරිමේය සාධකයක සහ පරිමේය සාධකයක සහ අපරිමේය සාධකයක අපරිමේය සාධකයක ගුණිතයක් ලෙස ලිවිය හැකි ගුණිතයක් ලෙස ලිවිය හැකි වර්ගමූල ඇතුළත් සංඛ්‍යා වර්ගමූල ඇතුළත් සංඛ්‍යා
එනම් තව දුරටත් සුළු කළ හැකි. එනම් තව දුරටත් සුළු කළ හැකි. තව දුරටත් සුළු කළ හැකි. වර්ගමූල ඇතුළත් සංඛ්‍යා වර්ගමූල ඇතුළත් සංඛ්‍යා අකිල කරණී නම් වේ. අකිල කරණී නම් වේ. උදාහරණ කියලා පුතේ මේක ලියන්න. හරි. අපි බලමු එහෙනම් පුතේ 1 3 අභ්‍යාස ගණන් හදන්න. පළවෙනියට කියනවා පුතේ මේකේ තියෙන ඒවා මෙම අකිල කරණේ සරලම ආකාරයෙන් ලියන්න. සරලම ආකාරයෙන් කියන්නේ පුතේ කරණේ විදිහට ලියන්න කියලායි මේ කියන්නේ. හරි. දැන් B කොටසින් යන්නේ හදන්න තියෙන්නේ 48. දැන් මෙහෙම ගැටලුවක් තියෙනවා පුතේ. මේක කෙනෙකුට හිතලා ලියා ගන්න පුළුවන් වෙයි 16 වරක් 3 කියලා. හරිද? තව කෙනෙකුට එහෙම හිතලා ලියා ගන්න බැරි වෙයි. තව කෙනෙක් ලියයි පුතේ 8 වරක් 6 කියලා. දැන් 8 වරක් නෑ. ඔව් 8 වරක් 6. ඔහොම ලිව්වොත් පුතේ අගයන් ගන්නත් බෑ මේකනේ. ඊළඟට ඔය වගේ ගැටලු මතුවේ සමහරලාට 4 වරක් 12 කියලා ලියයි සමහර. එතකොට 12 ආයි සැරයක් හදන්න වෙනවා පුතේ ආයිත් 4 වරක් 3 කියලා. කරදරයිනේ. ඒ නිසා දැන් මේකට චුට්ටක් පුරුදු වෙනකන් සාධක වලින් ගන්න මම හදනවා. හරි සාධක පාවිච්චි කරලා ගන්න හදනවා. ඊට පස්සේ චුට්ටක් පුරුදු වුණාම නම් බලපු ගාන ලියා ගන්න පුළුවන් පුතේ. දැන් බලන්න මම මේ වැඩේ කරන විදිය. එකපාරට හිතා ගන්න බැරි ඕනම ගානකදී පුතේ අපිට පුළුවන් මේක පුරුදු විදිහට ප්‍රථමක සාධක වලින් ලියන්න. ප්‍රථමක සාධක අපි සාමාන්‍ය ඕන දෙයකට ලියන්නේ ප්‍රථමක සාධකනේ පුතේ.
දෙකෙන් බෙදෙනවා නම් දෙකෙන්ම බෙදලා දාමු. දෙකෙන් බෙදුවාම 24යි. දෙකෙන් බෙදුවාම 12යි. දෙකෙන් බෙදුවාම 6යි. දෙකෙන් බෙදුවාම 3යි. තුනෙන් බෙදුවාම 1යි. දැන් කොහොම බෙදලා පුතේ අපි මෙන්න මේ වගේ මෙහෙම දෙයක් කරනවා මෙතනදී. එක જાති ඉලක්කම් දෙක දෙක වෙන් කරනවා. මොකද හේතුව වර්ගමූල ගන්නනේ හදන්නේ. දෙක දෙක වෙන් කරනවා. සමහර ඒවා වෙන් කරන්න බෑ වෙනම තියෙනවා. දෙවරක් දෙක 4යි. දෙවරක් දෙක 4යි. හරිද? ඔන්නම් ආයසරයක් 4 වරක් 4 16 කියලා ගන්න පුළුවන් වර්ගමූල ටික එකට අරගෙන. ඒතර 16 වරක් 3 කියලා එකපාර ලිව්වේ හැකි. එහෙම ලිව්වේ නැතත් කමන්නේ. ওই විදිහට තියාගත්තත් ඇති. දැන් ඊට වඩා වෙන් වෙන්නේ නැහැ නේ පුතේ. එහෙනම් මම මේක ලියනවා. ඔයාලා කැමති නම් 16 වරක් 3 කියලා ලියන්න. එයි මේ 4 වරක් 4 16යි. වර්ගමූල සංඛ්‍යා ටික ආයි වැඩි කරහෙන්න. එහෙම නැත්තම් 4 ගුණ කිරීම 4 ගුණ කිරීම 3 කියලා ලිව්වේ හැකි. 48 හැදෙන විදිය. හැබැයි මතක තියාගන්න ඕනේ වර්ගමූලේ නැති සංඛ්‍යාව දකුණට යන්න ලියන්න හැම වෙලේම. හොඳ එහා පැත්තට යන්න ලියන්න. දැන් මේක මට කඩන්න පුළුවන් මෙහෙම පුතේ. වර්ගමූල 4 වර්ගමූල 4 වර්ගමූල 3 වර්ගමූල 4යි කියන්නේ 2යි වර්ගමූල 4යි කියන්නේ 2යි 3ට වර්ගමූලයක් නෑනේ පුතේ. එතකොට එනවා දෙවරක් 2 4යි වර්ගමූල 3යි. කියන්නේ නිකම්ම පූර්ණ සංඛ්‍යා ටික ගුණ කරලා ගන්න පුළුවන්කම තියෙනවා පුතේ. සමචතුරස්‍ර සංඛ්‍යා වලින් ගොඩවල් වලට වෙන් කරලා බලන්න පුළුවන් නේද? අහනම්තේ පුළුවන් පුතේ පුළුවන්. එහෙම කරන්න පුළුවන්. මම අර කොයිකටත් අපි කරන්නේ මේ වැඩේ නේ. ඒ නිසා මම මෙහෙම ගියා. එහෙම විශේෂයක් නැහැ. චුට්ටක් පුරුදුනහම මුකුත් ඕනේ නිකන් බලපු ගමන්ම කියන්නත් පුළුවන්කම තියෙනවා මේක. ගාන ඉස්සරහම බෙදන්න ආයි ඉතින් වෙන කොහෙවත් අරයි යන්න දෙයක් නැහැ මේක. ටියුට් එක ගත්තා නම් ටියුට් එක බලන්න පුතේ ටියුට් එකේ මම දාලා තියෙනවා ওই ගණන් ටික ඔයාලට සැරෙන් සැරේ බලන්න කරදර හින්දා අච්චුපොත් නැති නිසා. ඔයාලට පුතේ පේපර් ටියුට් එකයි තියරි එකයි දෙකම ගන්න පුළුවන් දහම්මාවත පන්තියෙන්. එහෙම නැත්නම් මම පන්සලේ පන්තියට වෙලාවක් දෙනවා ඒකෙන් ගන්නත් පුළුවන්. දැන් අර එතන මට දහම්මාවතෙන් දෙපාරක් තුන් පාරක් කතා කළා සමහර අය ඇවිල්ලා කිව්වලු අපි දැන් 11ක ඕනේ කියලා. පුතේ ඒකේ අර එතන ඉන්න එක්කෙනාට වරදින හින්දා මම grade 10 කියලා දාලා ඉවරලා දුන්නා. නැත්නම් ඊට පස්සේ තාම අලුත් 11 වෙලා නැහැ නේ ඒගොල්ලෝ. ඔක්කොම මාරු කරගන්නවා. ඒතර ඔයාලගේ පේපර් ටියුට් එකේ 10 ශ්‍රේණිය කියලා ගහලා ඇත්තේ. තාම 10 නේ පේපර් යන්නේ. අනිත් එක මේකේ පටන් ගන්න තැන 11 කියලා ගහලා තියෙනවා. 11 මේ පාඩමනේ තියෙනවනේ චුට්ටක් බලලා ගන්න. ඔක මම දෙනකොට නම් ගැටලුවක් නැහැ. චුට්ටක් බලලා ගන්න. හැත්ත දෙක මේක එකපාරම සමහර කෙනෙකුට 36 වරක් දෙක ලියන්න පුළුවන් පුතේ. එහෙම නැත්නම් බෙදනවා.
දෙකෙන් බෙදුවා 36. මේ සාමාන්‍යයෙන් මෙතනට එනකොට මේ සංඛ්‍යාවේ වර්ගමූලය තියෙනවා නම් ඔතනින් නවත්තන්න පුළුවන් පුතේ. චුට්ටක් පුරුදු වෙන්න ඕනේ වැඩේට. ඒ හින්දා මම දිගට බෙදනවා. 36 වරක් 2 කියලා ලියන්න තිබ්බා. දෙකෙන් බෙදුවා 18යි. දෙකෙන් බෙදුවා 9යි. තුනෙන් බෙදුවා 3යි. තුනෙන් බෙදුවා 1යි. එතකොට මෙතන එක જાතිය දෙක දෙක වෙන් කරගමු. මේ දෙකත් එක්ක වෙන් කරන්න තව එකක් නැහැ නේ. එහෙම තියමු මේක. එතකොට දෙවරක් දෙක 4යි. තුන් වරක් 3 9යි පුතේ. 4 වරක් 9 36යි කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් මේ තියෙන ඒවා ලියමු. 4 තියෙනවා. දෙක මැදට දාන්න එපා පුතේ. වර්ගමූල තියෙන ඒවා ගන්න. 9 තියෙනවා. 2 තියෙනවා. 4ත් වර්ගමූලය 9ත් වර්ගමූලය 2ත් වර්ගමූලය 4 වර්ගමූලය 2යි 9 වර්ගමූලය 3යි 2 වර්ගමූලය දෙවරක් 3 6යි වර්ගමූල 2යි 6යි වර්ගමූල 2යි ඊළඟට තියෙන 80 80 ඒක අපි දෙගොල්ලෝ එකපාරම හදමු 80 බෙදාගෙන යමුකෝ දෙකෙන් බෙදෙනවා 40යි දෙකෙන් බෙදෙනවා 20යි දෙකෙන් බෙදෙනවා 10යි දෙකෙන් බෙදෙනවා 5යි පහෙන් බෙදෙනවා 1යි දෙවරක් දෙක 4යි දෙවරක් දෙක 4යි ඇත්තටම එතකොට 4 වරක් 4 16යිනේ 16 වරක් 5 කියලාම ලියුවේ හැකි. උදේ එහෙම නැතුව හිත ලියන්න ගියොත් මේකේ වර්ගමූල ඇතුළේ තව සංඛ්‍යා එනවා පුතේ. ගන්න තව දුරට සුළු කරන්න පුළුවන්. බලා සුළු කරන්න ඕන. ඊට වඩා ලේසි මම මේ කියන විදිය. හරිද? මේක ලියන්න පුළුවන් 4 ගුණ කිරීම 5 4th වර්ගමූලය 4th වර්ගමූලය 5th වර්ගමූලය 4 වර්ගමූලය 2යි 4 වර්ගමූලය 2යි 5 දෙවරක් දෙක 4යි වර්ගමූලය 5 එනවනේ හරි සරලව ලියන්න පුළුවන් පුතේ ඒ පළවෙනි ගානයි දෙවෙනි ගානයි හැදුවා නම් ඇති සෙනුජ එතනින් අපි ඉවර කරන්න හදන්නේ ඊළඟට F45 හොයාගන්න බැරි නම් ටක් ගාලා බෙදනවා පුතේ ලේසිම විදිය අගට 5 තියෙනවා පහෙන් බෙදෙන එක 5 වරක් 9 ඉතින් 9ට වර්ගමූලයක් තියෙනවනේ ඇත්තටම ආයි මේක බෙදුවයි කියලා 3 2ක් ඇවිල්ලා ආයි තියෙන්නේ 9ම තමයි ඔහොම තියෙනවා මම 9 වරක් 5 හැම වෙලේම ලියනකොට මතක තියාගන්න ඕනේ වර්ගමූලයේ නැති සංඛ්‍යාව මේ පැත්තට ලියන්න හරි ඒක තමයි ලියන සම්මත විදිය 9th වර්ගමූලය 5th වර්ගමූලය 9 වර්ගමූලය 3යි 5යි 3යි මූල 5යි පුතේ තව එකක් තියෙනවා 75 ඒවල දෙනවනේ අපිට 5 තියෙන හින්දා පහෙන් බෙදලා බලන එක ලේසි 15යි පහෙන් බෙදුවාම 3යි පුරුදුනහම වැඩේ හරි ලේසි 5 වරක් 5 25යිනේ තියෙන්නේ 25 වරක් 3නේ බෙදන්න නැතුවම හොයාගන්න පුළුවන් අය හෙව්වට කමක් නැහැ හැබැයි වරද්ද ගන්න බෑ ඔය බෙදනවට ලකුණු දෙන්නේ නැහැ මෙතන තමයි ලකුණු දෙන්නේ පුතේ 25th වර්ගමූලය 3th වර්ගමූලය 25 වර්ගමූලය 5යි 3 වර්ගමූලය අපි එහෙමම තියමු
තව එකක් තියෙනවා 147 හදන්න බලන්න. මේක තුනෙන් බෙදන්න පුළුවන් නේ 49 7න් බෙදුවා 7යි 7න් බෙදුවා 1යි බෙදුවයි කියලා තේරෙන්නේ නැහැ ආයි 4ක් 7 49 කියලා අපි ගන්න එපා පුතේ 49 වරක් 3 49 වර්ගමූලය 3 වර්ගමූලය 49 වර්ගමූලය 7යි 3 වර්ගමූලය පුතේ මේකේ ඊළඟ ගානේ පුතේ දෙවෙනි ගානේ තියෙන්නේ මේ වැඩේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේක දෙනවා යාලා කරණීය දීලා අකිල කරණියක් බවට පත් කරන්න කියනවා. කරණීය අකිල කරණියක් කරන්න කියනවා. අපි ඉතින් මේක අනිත් පැත්ත කරමු. මෙතනනේ තියෙන්නේ පුතේ. මෙතනින් මෙතනට ගෙනලා මෙතනට ගෙනහලා මෙතනට ගේන්න හදන්නවා. හරි? ඒක කරන්නේ මෙහෙමනේ. මේක මෙතනට ගේනකොට පුතේ මෙයාගේ වර්ගය මෙතනට අරන් ගියා නම් හරි නේද? එහෙමනේ වෙන්න ඕනේ. එතකොට මෙයාගේ වර්ගමූලයමනේ මේක එන්නේ. ඒ කියන්නේ මේ පළවෙනි ගානින්ද මෙහෙම ලියන්න. දෙකේ වර්ගය ගෙනාවා නම් හරි වර්ගමූලය ඇතුළට පුතේ. දෙකේ වර්ගය 4යිනේ. එතකොට 4 වර්ගමූලය 2යි. දැන් මෙයාව වර්ග කරලා මේක ඇතුළට දානවා. දැන් හරි. දැන් පුතේ මේ පේන්නේ. දෙකේ වර්ගය 4යි. 3 ඉලක්කම එහෙමම තියෙනවා. 4 වරක් 3 12යි. මම මේ හදපු විදිහට වඩා වෙනස් වීම වෙන්න පුළුවන්. හැබැයි වර්ගමූල 12 ඇවිල්ලා තියෙන්න ඕනේ. හොඳම විදිය තමයි පූර්ණ සංඛ්‍යාව වර්ග කරලා වර්ගමූලය ඇතුළට දාන එක. අනිත් එක පුතේ දැන් මේ දවස්වල මහා ලොකු වැඩ නැති හින්දා ඉස්කෝලේ වැඩනේ තියෙන්නේ. මේ හැම වෙලේම මතක තියාගන්න ටියුට් එක ගත්තාම පුතේ ටියුට් එක ඉවර කරන්න මම මේ පන්තිය හදන පොතේ හදන්න එපා මොකද. මොකද දැන් මේකේ තියෙන ඒවා පුතේ හරි වැරදි දාලා ලස්සනට තියාගන්න. මේක ඔයාලා අච්චු පොත වගේ තියාගන්න ඕනේ O level පන්තියට යනකම්. 10 පොත් ටික විසි කරලා දාන්න එපා. 10 පොත් ටිකත් ඕනේ. පේපර් ටික ඉතාම වැදගත් 10 හදපු. ඒ ටික වෙනම තියාගන්න ෆයිල් එකක දාලා. හරිද? එකතුවක් විදිහට තියාගන්න. ඊළඟට වෙනම හදන ඒවා පුතේ වෙන පොතක හදන්න. වෙන පොතක් කියන්නේ පරණ පොතක් ගන්න. පරණ පොතක් අරන් හදන්න. එතකොට හරි ටියුට් එකේ ඔක්කොම ටිකයි පොතේ අභ්‍යාසයි මුල ඉඳන් පටන් ගන්න පුතේ. මම පාඩම ඉවර කරනවත් එක්කම දැන් ඉස්කෝලේ කොහොමද පරක්කු වෙන්නේ මේ දවස්වල නිසා මම ඉවර කරනවත් එක්කම පුරුදු වෙන්න අච්චු පොතේ ඉතුරු ගණන් ටිකයි මම දීලා තියෙන ටියුට් එකේ ගණන් ටිකයි හදන්න. එක જાති ගණන් තියෙනවා. සමහර අය නිකන් ඕන්නේ නැහැ වගේ හිතෙනවා නම් ඒවා ඒක අතහැරලා දැම්මට කමක් නැහැ. ඒ නිසා හදන තරමට තමයි හොඳ. හරි? පාඩමෙන් පාඩම හදා ගන්න. අන්තිමට ගිහිල්ලා නම් මේව හදන්න බෑ පුතේ. අන්තිමට තව කොච්චර වැඩ තියෙනවද අපිට කරන්න. ඔන්න දෙවෙනි ගානේ A හැදුවා පුතේ. තව එකක් හදන්නම්. B දේශි ගණන් තියෙන ගණන් දෙකක් තුනක් හැදුවම ඇති. 2යි මූල 5. මේකත් කලින් විදිහටම මෙයා වර්ග කරලා මෙතනට ගත්තා. මේක දාලා. දැන් හරි. දෙකේ වර්ගය කියන්නේ දෙවලක් දෙක 4යි ගුණ කිරීම 5. 4 වරක් 5 පුතේ 20.
20 වර්ගමූලය. ඔක්කොම එක වගේ හින්දා පුතේ තව එක ගානක් හදන්නම්. එතකොට ඇතිනේ අපිට c 4යි මූල 7. 4 වර්ග කරලා වර්ගමූලය ඇතුළට දානවා. 7 ඉලක්කම උම තියෙනවා. 4 වර්ගය කියන්නේ 4 වරක් 4 16යිනේ පුතේ. 16 7ෙන් වැඩි කරගන්න ඕන. 7 6 42යි 4ක් ඉතුරුයි. 7 1 7යි 4යි 11. 112 වර්ගමූලය. මෙනම් අපි 11 ශ්‍රේණියේ පළවෙනි පාඩමට ආවේ. තව එක දවසක් තිබ්බනම් ඇති පුතේ මේ පාඩම ඉවර කරන්න. ඊට පස්සේ දෙවෙනි පාඩමට අපි එනවා. හරි. ලඝු ගණකයෙන් පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ දෙවෙනි පාඩමට එනකොට. එහෙනම් ඔය ටික හදාගෙන පුතේ අදට අපි අවසන් කරමු.